හරි අහගන්න. හරි. අපි පාඩම් පටන් ගමු. රෙකෝඩින් ඔන් කරලා තියෙනවා. හැබැයි කවුරුත් හිතන්න එපා රෙකෝඩින් ඔන් කරා කියලා. පන්ති ඉන්න අහගෙන ඉන්න රෙකෝඩින් කියන එක සාර්ථක නැහැ. ආපු නැති අය වෙනුවෙන් රෙකෝඩින් ඔන් කළේ. අනිත් කාරණාව මේ මම පොඩ්ඩක් ඩිසේබල් වුණා. මට ඇහැරෙන්න පරක්කු වුණා. අනිත් එක තමයි මේකේ මගේ ඩිවයිස් එකේ MS Teams දැන් දාගෙන ඉන්නවා මේ දවස්වල අපි ඉස්කෝල වැඩ හින්දා. Zoom එකට එක හරි කරදරයක්. මොකක් හරි එක කරන්න ඕන. ඒ ලොග් වෙන පරක්කු වෙනවා. ප්‍රමාද කරනවා. හරි. කමක් නැහැ අපි පාඩම් පටන් ගමු. අපි කතා කරගෙන ආවේ කෝල් ගෲප් ප්‍රතිසංස්කරණ පිළිබඳව. ඊට ප්‍රථමයෙන් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ දැන් මේ වෙනකොට 2020 ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. මම ඒ තියෙන ලකුණු දෙන්නේ ගිය තුන් දෙනෙක් තමයි දැන් මේ විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් අද හවසට අපිට A සහ B වැඩිපුර තියෙනවා. නමුත් මම ගොඩක් වෙලාවට ඉස්සෙල්ලා දැම්මේ C ගත්ත අය. මොකද ඒ C ගත්ත අය සුවිශේෂී. මට ඒ ගත්ත කෙනා අවුලක් නැහැ. මම දන්නවා එයා ඒකක් ගන්නවා. මේ පන්තුලත් ඒ ගන්න අය මට කමක් නැහැ. මම දන්නවා ඒගොල්ලෝ ඒක ගන්නවා කියලා. ඒක සමහරවිට මම නැත්තත් ඒගොල්ලෝ ඒක ගන්නවා. හැබැයි උතන C ගත්ත අය ඉන්නවනම් S එකක් කරන් පාස් වෙච්ච අය ඉන්නවනම් ඒ අය මට සුවිශේෂී. මොකද සමහර විට ඒගොල්ලෝ අන්තිම මොහොතේ තමයි පන්තිට සම්බන්ධ වෙන්නේ. මාසයක් විතර තමයි පන්තිට සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ වෙලා තමයි ඒ ගත්තේ. ඉතින් මම කියන්නේ ඒකයි ඔබගේ යාළුවෙක් හරි කවුරු හරි ඉන්නවනම් තවත් ප්‍රමාද වෙන්න එපා කියන්නේ. ප්‍රමාද වීම උඩ 100 එකක් උරුම කරලා දෙනවා. හැබැයි 100කට වඩා ඒකක් වටිනවා. පස්සේ රිසල්ට් ෂීට් එකේ ආවස්තම තේරෙන්නේ ඉතිහාසයේ ඒකක් තිබ්බනම් හොඳයි නේ කියලා. ඒක මම දහසකුත් කෑ ගහලා පස්සෙන් ඉඳගෙන පස්සෙන් ලොකු වෙනගෙන ලබා දුන්නු 100 එකක් තමයි මේ සමහර අයට ලැබුණේ. හරි ඒ වගේම මම අර කිව්වා වගේ මම කිව්වා MCQ එකේ ලකුණු 8ක් තිබිලා මාස 3කින් මම ගොඩ දාපු ළමයට B එකක් තියෙනවා. ඒක මම ලබපු ජයග්‍රහණය. ඔහුට B එකක්. මම කියන්නේ ඔහුගේ ගෙදරට ගිහිල්ලා කියන්නේ මරදානේ ආනන්ද විශ්වවිද්‍යාලයේ කොල්ලේ පළවෙනි MCQ පේපරේට ලකුණු 8යි තිබුණේ මන් දුන්නේ. අන්තිමට උඩ දිනුවෙන් අන්තිමට කරපු MCQ පේපරේ ලකුණු 28ක් 29ක් තිබුණා. 28යි තිබුණේ. ඊට පස්සේ මම 40න් 28යි. අතන 40න් 8යි. එතකොට මම බලාපොරොත්තු වුණා 100ක් හරි දාගන්න කියලා. හැබැයි විභාගයට යද්දී මෙයා MCQ 33 32ක් හරි විභාගේ පේපරේ. එතකොට මම දැනගත්තා මෙයා අනිවාර්යයෙන්ම B එකට යයි කියලා. ලේන දේවලුත් එක්ක. ඒ වගේ මෙයා B එකට ගිහිලා තිබුණා. ඉතින් මාස 3න් හැදුවේ. ඉතින් මේ පන්තියේ සුවිශේෂී අපේ පොත් කට්ලෙත් එක්ක වැඩ කරනකොට අනිවාර්යයෙන්ම ගේම ගහනෙක් ගහනවම තමයි. ඒක ගේම ගහනවා. හැබැයි ඒක නිතිපතා පන්තියේ පැමිණීම තාප් දෙන වැඩේ ඒ විදිහට කිරීම තමයි ජයග්‍රහණයට හේතුව වෙන්නේ. හරිද? මේ මොහොතේ නම් ඔබගේ ළඟට එන්න බෑ මට. ඒ කියන්නේ මම මාස 3ක් හරි මම එක දිගට ඒ ළමයින්ට ළඟ ICL එකේ ඇවිත් මාස 3ක් හරි ක්ලාස් කරා. ළඟ ඉඳගෙන ළඟ තියාගෙන ඉගෙනුවා. මේ පාඩම් හැම මම ක්ලාස් එකේ ඉගෙනුවා. හැබැයි ඔබට එහෙම එක පාඩමක්වත් මම හිතන්නේ නැහැ එකදු පාඩමක්වත් ක්ලාස් එකේ ඉඳලා ඉවර කරා කියලා. එකදු පාඩමක් සති දෙකයි මම ඉගෙනුවේ ඔබට ක්ලාස් එකක ඇතුළේ. ඒ නිසා මතක තියාගන්න ඔන්ලයින් එකේ තුල ඔබට උපරිම නිදහස තියෙනවා. හැබැයි ඒ නිදහස අයිතිවස භුක්ති විඳින්න එපා. මොකද ඔබට තමයි මේක අපහසු. මම දෙන දේ ඒ විදිහට කළොත් ගේම ගහ ගන්න පුළුවන්. මොකද මේ ඒක ඔබේ කාර්යයක්. ඔබ දන්නවා මම කොහොමද වැඩ පිළිවෙල සකස් කරන් තියෙන්නේ කියන එක ගැන. හරි. අපි කතා කරන් යන්නේ දැන් අද හවසේ ඒගොල්ලෝ එයි සමාන විට. ඊම දෙනෙක් ඒවි හැමෝටම බැරි වේවි. මොකද මම දැන් ඒක දේවල් වල කෝසස් හාමනම් කරමින්ද සමහර විට එන අය ඒවි. මට කො ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්නම් කියලා. ඒගොල්ලෝ අපිට කතා කරා. බලමු ඒගොල්ලෝ කොහොමද අපිට ඒගොල්ලෝගේ අදහස් පළ කරන්න කියලා. අපි කතා කරගෙන ආවේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම කියන කාරණාව. දේශපාලනය වෙනස් වෙනවා ලංකාවේ. ඒක වෙන්නේ කෝල් බෲක්ගේ පැමිණීමත් එක්ක. අපි ගියහදී කතා කරා කෝල් බෲක් එන්නේ ඇයි? ලංකාවේ ආදායම් අඩුයි.
වියදම් වැඩි වියදම් පාර්ශ්වය වැඩි ඒ නිසා එංගලන්ත පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් වුණා එක්ක බ්‍රිතාන්‍ය රාජ්‍ය විසින් ලංකාව අතරින්න ඕනේ නැත්නම් ලංකාවට අවශ්‍ය පාලන ප්‍රතිපත්තියක් හදන්න ඕනේ ඒ අනුව කෝල්බ්‍රූක් එනවා විලියම් මැක්ග්‍රීන් කෝල්බ්‍රූක් 1829 දී ලංකාවට එනවා එයාගේ පිටිපස්සේ එනවා 1830 දී ඊ.එච්. කැමරන් චාල්ස් කැමරන් අධිකරණ ප්‍රතිසංස්කරණ හදන්නේ ඒ අනුව ඒගොල්ලෝ එකතු වෙලා ප්‍රතිසංස්කරණ කීපයක් ගේනවා අපි කතා කරන්නේ දේශපාලන වෙනස් වීම නිසා අපි කතා කරන්නේ මේකේ දේශපාලන ප්‍රතිසංස්කරණ ටික විතරයි මම පොඩ්ඩක් අන්තිම මොහොතේ අධිකරණ ප්‍රතිසංස්කරණ කියන මොනවද කියලා කියන විභාගයට ආන්නේ නැහැ හරිද කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණ මොනවද කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණ පළවෙනි එක ව්‍යවස්ථාදායක හා විධායක සභාවක් පිළිතුරිය මම ප්‍රතිසංස්කරණ ටික මට පොඩ්ඩක් කියන්න ළමයි මම ප්‍රතිසංස්කරණ ටිකේ එකක් හරි විස්තර කරාද කියලා ප්‍රතිසංස්කරණ වලින් එකක් හරි විස්තර කරාද ආලමයි කතා කරන්න මම ප්‍රතිසංස්කරණ වලින් එකක් හරි විස්තර කරාද කතා කරන්නේ දිමාෂා අර කෝල්බ්‍රූක් චුට්ටක් විතර විස්තර කරා. විවස්ථාදායක සභාව එහෙම විස්තර කරන්නේ නැහැ නේද? විධායක සභාව ගැන. අර පළාත් පහකට මේ අර ප්‍රතිසංස්කරණයේ අර මේ කිහිපයක් එහෙම මේ ලැබෙන ලක්ෂණ එහෙම අර මේ දිවින පළාත් පහකට බෙදපු වෙන කතා කරා. කතා කරාද? හරි කමනේ ආයි මුලින්ම කතා කරමු. කට්ටිය අදින් ආවනේ. හරි. කමක් නැහැ. මොනවද මේ ලක්ෂණ? අංක 1 විවස්ථාදායක සභාවක් සහ විධායක සභාවක් ඇති කිරීම කොහොමද උදව් කරන්න හෙල්ප් මේ විධායක සභාවක් ඇති කිරීම මොකද්ද? ඔව් දෙක උඩරට හා පහතරට පළාත් සඳහා ඒකාබද්ධව ඔව් ලක්ෂ්‍ය අයියේ එකක් තියෙනවනේ අයියද? ඔව් පහතරට පළාත් ඒකාබද්ධ කිරීම යත් මගේ පන්ති ආවා. ඊළඟට දෙවෙනි පළාත් පහකට බෙදීම. රට පළාත් පහකට බෙදීම. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. ඔව් අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. ඊගාවට රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම. ඔව් මම මේවා එකින් අද විස්තර කරනවා. හොඳට අහගන්න. හැබැයි මතක තියාගන්න නොතේරෙන කාරණාවක් තියෙනවා නම් නොතේරෙන වචනයක් තියෙනවා නම් මයික් ඔන් කරලා ඔබට ඕන මොහොතක ප්‍රශ්න ඇසීමේ බලය මම මෙතනින් ඔබට කවරනවා. මේ පාඩමට අමාරුයි. එතන ලේසි නෑ. තේරෙන්නේ නෑ. මොකද මේ පාඩමම මේ ඉතින් සමහර අය මගෙන් 9 වසරේ ඉගෙන ගත්ත අයට උගන්වලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ මතකද කියලාවත් මම දන්නේ නැහැ. ඒ හේතුව මේ පාඩමට අමාරුයි. මේ දවස්වල 9 වසරට මම මේක උගන්වනවා. ඉතින් ඒගොල්ලෝ සෑහෙන අමාරුවෙන් තමයි තේරුම් ගන්න. මොකද මේ බාර වැඩි වචන තමයි කතා කරන්නේ. විවස්ථාදායක සභා සහ විධායක සභා පිළිතුරු. විවස්ථාදායක සභාවක් සහ විධායක සභාවක් පිළිතුරු. මොකක්ද මේ විවස්ථාදායකයක් කියලා කියන්නේ? මොකක්ද මේ විධායකයක් කියලා කියන්නේ? දන්නවද කවුරුද? මොකද්ද මේ විවස්ථාදායකයක් කියන්නේ? මොකද්ද මේ විධායකයක් කියන්නේ? මොකද්ද මේ විවස්ථාදායකයක් කියන්නේ? මොකද්ද මේ විධායකයක් කියන්නේ? උත්තර අහගන්න රටක ඕනම රටක මේ ලෝකේ වර්තමානයේ උනත් අතීතයේ ඉඳලා වර්තමානයේ දක්වා ඕනම රටක ඒ රට පාලනය කරන ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. පද්ධති තුනක් තියෙනවා. ඒ තුන තමයි විවස්ථාදායකය, විධායකය, අධිකරණය. මේක ඕනම රටක දකින්න තියෙනවා. හැබැයි ඒ රටවල මේවා හඳුන්වන නම් වෙනස්. දැන් ලංකාවේ වර්තමාන විවස්ථාදායකය විල පාර්ලිමේන්තුව. ලංකාවේ වර්තමාන විධායකය විල ජනාධිපතිතුමා ඇමති මණ්ඩලය. අධිකරණය ඇවිල්ලා උසාවියේ ශ්‍රේෂ්ඨ අධිකරණය ඉඳලා පල්ලෙහාට දක්වා උසාවිය. හඳුන්වන ක්‍රමය වෙනස්. ඇමරිකාවේ විවස්ථාදායකය වෙන කොංග්‍රස් මණ්ඩලය. විධායකය වෙන ජනාධිපති විතරයි. ජනාධිපතියාගේ බුද්ධි අර මණ්ඩලය. ඊළඟට අධිකරණය ඇවිල්ලා. අධිකරණය ඇවිල්ලා ඒගොල්ලෝ කියනවා සුප්‍රීම කෝට් එක කියන්නේ. සුප්‍රීම කෝට් එකේ ඉඳලා පල්ලෙහාට වෙනකම්. හරි.
ඒ වගේ නම් වෙනස්. හැබැයි ඒගොල්ලෝගේ මේ ආයතන තුන තියෙනවා. ඕනම රටක මේ ආයතන තුන තියෙනවා. හැබැයි හඳුන්වන නම් වෙනස්. දැන් ඕනම රටක මිනිස්සු ඉන්නවනේ. අපේ එක එක නම් තියෙන්නේ ඒ වගේ තමයි. හරිද? මේ ආයතන තුන ඕනම රටක තියෙනවා. හැබැයි හඳුන්වන නාමය වෙනස්. හඳුන්වන නාමය වෙනස්. තේරුණාද? ඒ රටවල භාෂාවෙන් ඒ රටවල විවිධ භාෂාවන් කියනවා. එතකොට මේ ආයතන තුනේ සිද්ධ වෙන්නේ මොකක්ද? හැබැයි කොයි රටේ ක්‍රියාත්මක වුණත් කොයි නමින් ක්‍රියාත්මක වුණත් වෙන්නේ මේ ආයතන තුනේ කාරණා තුනයි. සිද්ධ වෙන්නේ මේ ආයතන තුනෙන් කාරණා තුනයි. ඕනම රටක ව්‍යවස්ථාදායකයක් කරන්නේ රටක පාලනය වෙනුවෙන් නීති හදන එක. නීති හදන එක. උදාහරණයක් තේරෙතන් අහන්න රටක පාලනය වෙනුවෙන් නීති හදන එක. විධායකයෙක් කරන්නේ ඒ නීති ක්‍රියාත්මක කරන එක. ඒ නීති ක්‍රියාත්මක කරන එක. අධිකරණයෙන් කරන්නේ මෙතනින් හදන නීති මෙතනින් ක්‍රියාත්මක කරනකොට කඩ වුණොත් දඬුවම් දීම හා යුක්තිය ඉෂ්ට කිරීම තමයි අධිකරණයෙන් කරන්නේ. තරවකෝ යුක්තිය ඉෂ්ට කිරීම. දැන් මට දැන් පැහැදිලිද කියන්නේ? පැහැදිලිද කියන්නේ? පැහැදිලිද? පැහැදිලිද අපැහැදිලිද? පැහැදිලිද? ඔව්. පැහැදිලිද? කතා කරන්නේ නෑනේ. ඔව් සර් පැහැදිලි. අනිත් අයට පැහැදිලිද? හසිනි පැහැදිලිද? දෙයි පාන්දර පොඩක් ඇක්ටිව් එකේ ඉන්න. මෙතන මම එක්සර්සයිස් එකක් කරා. ඔව් සර් පැහැදිලි. ඔව් පැහැදිලි. දිමාෂා? ඔව් සර් පැහැදිලි. ඔව් ප්‍රාර්ථනා එහෙම ඉන්නව නේද? ප්‍රාර්ථනා? හරි. පොඩක් නැකිట్లా හොඳට ඇක්ටිව් එකේ ඉන්න. හරිද? පාන්දර පන්ති හැකට හොඳයි. හරිද? ඔළුවටත් ඉක්මනට කාරණා යනවා. ව්‍යවස්ථාදායකයෙක් කියන්නේ නීති හදනවා. විධායකයන් නීති ක්‍රියාත්මක කරනවා. අධිකරණයෙන් දඬුවම් සහ යුක්ති පසඳිනවා. බලන්න අද ලංකාවේ වර්තමාන පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකයෙක් කියන අපි. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකයෙක් කියන්නේ. විධායකයන් ජනාධිපති ඇමති මණ්ඩලයයි. රාජ්‍ය සේවයට අයිති වෙනවා. අධිකරණය කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ උසාවි පද්ධතිය. උසාවි සෙට් එක. බලන්න පාර්ලිමේන්තුවේ නීති හදන්න ලංකාවේ. ලංකාවේ නීති හදන්න කොහෙද? පාර්ලිමේන්තුවේ. ඒ නීති ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයා සහ ජනාධිපති නීති හදන්නේ නැහැ. යායි ක්‍රියාත්මක කිරීමක් විතරයි කරන්නේ. ඒ ක්‍රියාත්මක කරන නීති කඩවුනොත් අධිකරණය විසින් ඒ ක්‍රියාත්මක කරනවා. දැන් ඔන්න උදාහරණයක් ගන්න. පාර්ලිමේන්තුවේ නීතියක් හදනවා. මනුෂ්‍ය ඝාතනය නැත්නම් මිනිහෙක් මැරීම දඩුවම් ලැබිය හැකි වරදකි. ඒ ගන්නවා විධායකයෙක්. ජනාධිපතිතුමාට බෑනේ මේක මරණ කහ හොයන්න. ජනාධිපතිතුමා එක බාර දෙනවා මොකටද? ආරක්ෂක අමාත්‍යාංශ. ආරක්ෂක අමාත්‍යාංශය ඒක පවරනවා ඒගොල්ලන්ට තියෙන පොලිස් සේවය. කවුරු හරි මරනවා පොලිස් සේවයෙන් ගිහිලා ඒකව අල්ලගන්න. අල්ලගෙන පොලිසියෙන් දඬුවම් කරන්නේ මට කියන්න. පොලිසියෙන් දඬුවම් කරන්නේ. පොලිසියෙන් දඬුවම් කරන්නේ. පොලිසිය මොකද කරන්නේ? කරන්නේ නෑනේ. ඒකව දඬුවම් ලබා දෙනක කොයි තියා ගන්නවද? Tamanගේ බාරේ තියා ගන්නවා. හිරපොඩි දාලා තියා ගන්නවා. ගහන්න දානම් පොලිසියට. ඒ ගහන ඒවා වැරදි. ඔච්චර අපරාධ කරලා පොලිසියට තියන්න බෑ. ඈ ඒ ගහන ඒවා වැරදි. ඒක දැක්කද? අර එක පිස්සෙක් රත්මත් කියන පිස්සා මේ බන්ධනාගාරේ දැන් කේස් එක ඇදලා තියෙන එකනේ. අයිතිය අත තියන්න දානම්. හරිද? ඒගොල්ලන්ට තියෙන නීති ක්‍රියාත්මක කරලා ඒගොල්ලෝම අල්ල ගන්න විතරයි. මිනිහ 10ක් මරුවකවත් ගහන්න බෑ. ඈ ඒකනේ ත්‍ස්තවාදී බව ජීවග්‍රහයෙන් ගන්නෙ. අධිකරණ නියෝගයක් තිබුණා මරන්න පුළුවන්. අධිකරණයේ නියෝගයක් කරගෙන වෙඩි තියන්නත් පොලිසිය අධිසරිකම අපි කියමු බරපතල අපරාධකාරයෙක් කියලා. බරපතල අපරාධකාරයෙක් වෙඩි තියලා මරන්න ඕනේ කි. ඒත් උසාවි නියෝගයක් තියෙන්න ඕනේ. ඔය උද්ඝෝෂණ කරන්නේ උද්ඝෝෂණ පොලිසියෙන් මොකද එනවා උද්ඝෝෂණ කරද්දි ගහනවා කියලා කියන්නේ පොලිසිය. පොලිසියෙන් උද්ඝෝෂණ කරද්දි ගහනවා කියලා කියනවනේ. ඒ ගහන්නේ කොහමද? උසාවි නියෝගයේ පෙන්නලා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධිකරණ නියෝගයක් දෙනවා. ඒ කොලේ පෙන්නලා තමයි. ඕගොල්ලෝ ගියේ නැත්තම් මෙන්න අධිකරණ නියෝගයේ අපිට ගහලා එලවන්න සිද්ධ වෙන්නේ. දඬුවම් කිරීම අධිකරණය. පොලිසියට ගහන්න අයිතියක් නැහැ මිනිස්සුන්ට. ඒගොල්ලෝ විධායකයෝ ඒගොල්ලෝ කරන්නේ නීති ක්‍රියාත්මක කිරීම විතරයි. ඊට ගහන්න කොයිවත් නීතිය නැහැ. ඒ අනුව මිනිහා මැරුවක පොලිසියට පුළුවන් අල්ලගෙන කූඩු විදා. කූඩු දාලා උසාවියට ඉදිරිපත් කරන තීන්දුව දෙනකන් නිදහස් කරනවද? නිදහස් කරනවා. සමහරවිට අපි ඔය කවුරු හරි මොකක් හරි වරදක් කරාම යාළුවෙක් කිහිම සමහරවිට වැරදි කරාම බේර ගන්න ගියාම මොකද කියන්නේ? උසාවි දානකම් මූට් කරන්න බෑ. ඒට උසාවි දායි උසාවියෙන් තමයි කියන්නේ. උසාවිය. අධිකරණයේ තමයි නීති ක්‍රියාත්මක. මේ යුක්තිය පසඳ දෙන්නේ. ඒ කියන්නේ
කඩ වුණාම නීති ක්‍රියාත්මක. අරගොල්ලෝ කරන්නේ නීති ක්‍රියාත්මක කරන එක. ඒක කඩ වුණාම නීති කඩ කරාම අධිකරණයෙන් තමයි තීන්දුව දෙන්නේ මෙයාට මොකද වෙන්න ඕනේ. හරිද? ඔන්නද ලංකාවේ එහෙම නෙවෙයි. අධිකරණය තමයි මොකක් කරන්නේ නිරෝධායන නීති අනුව පොලිසිය කියලා අල්ලන් ගිහිලා අධිකරණයට දාලා මේ නිරෝධායන නීති අනුව නඩු හාලයට යන්න ඕනක් හරි මොකක්ද දෙන්නේ. නේද? අධිකරණ නියෝගයක් තියෙනවා. නිරෝධායන නීති කැඩුවොත් අධිකරණයෙන් දෙන නියෝගය තමයි වැදගත්. අධිකරණයේ නියෝග හැලුවට ලක් කරන්න බෑ. රංජන් රාමනායක මොකද්ද? අධිකරණයට අපහාස කරා. දැන් අවුරුදු කීයක් ඉඳලාද අධිකරණයට අපහාස කරන්න බෑ. ලංකාවේ නීතින අධිකරණයට අපහාස කරන්න බෑ. හොරෙන් පුළුවන්. බලු අධිකරණය කියලා හොරෙන් ඕන රැට් නිදාගෙන ඉන්න ගමන් බලු අධිකරණය කියලා ඒකට ඇහෙන්නේ නෑනේ. පොලිස් සමාජයේ කියන්න බෑ. පොලිස් සමාජය අධිකරණයට අපහාස කරන්න බෑ. අපහාස කරොත් ඉතිදඬුවම් ලැබෙනවා. අධිකරණය කියන්නේ උත්තරීතර ආයතන වශයෙන් සලකන්නේ. හරි. එහෙනම් මම බූත් කියන්නේ නෑ. මට හිර යන්න බෑ. හරි. මට කියන්න දේවල් තියෙනවා. හරි. අධිකරණය නම් දඬුවම් දීප ගන්නවා. ඕක ලෝකෙ කොහේ රටේ වුණා මොන අය මේක පාලනය කරත් සිස්ටම් එක මේක. නීති හදනවා ක්‍රියාත්මක කරනවා දඬුවම් දෙනවා. හෝල් බෲක් ලංකාවට එනකොට තේරුණාද ඔයගොල්ලන්ට? තේරුණා නේද? තේරුණා නේද? එක්කෙනෙක් අතර කතා කරන්න අනිත් එක කතා දිමාෂ තේරුණාද දිමාෂා? හරි සර්. ඔව් අමර තේරුණාද? හරි. හෝල් බෲක් ලංකාවට එනකොට පුතේ. හෝල් බෲක් ලංකාවට එනකොට දරුවෝ අහගන්න මේ තුනේම අයිතිකාරයා කවුද? ආණ්ඩුකාරවරයා. ළමයි මතක තියාගන්න. චාල්ස් මොන්ටෙස්කියු ප්‍රංශ විප්ලවයෙන් කතා කරනවා ඉතින්. චාල්ස් මොන්ටෙස්කියු කියන චින්තකයා කියනවා ඒක අපි ප්‍රංශ විප්ලවයේ කාලේ කතා කරමු. නමුත් මම නිකන් යාගේ ප්‍රකාශ කියන්න. ආණ්ඩුකාරවරයා. ආණ්ඩුකාරවරයා තමයි මේ තුනෙන් අයිතිකාරයා. චාල්ස් මොන්ටෙස්කියු කියන පුද්ගලයා චින්තකයා ප්‍රංශ චින්තකේ ප්‍රංශ දාර්ශනිකයෙක්. චාල්ස් මොන්ටෙස්කියු කියනවා බලය බෙදන්න ඕනේ කියලා. බලය බෙදන්න ඕනේ කියන්නේ මේ ආයතන තුන දෙනෙක්ට පවරන්න ඕනේ. තුන් තැනකට පවරන්න ඕනේ. කිසිදු මොහොතක මේ ආයතන තුන එක්කෙනෙක්ගේ අතට යන නරකයි. එහෙම වුණොත් එදාට පුද්ගල නිදහසේ නියත අවසානය සිද්ධ වෙනවා. පුද්ගලයන්ගේ නිදහසේ නියත අවසානය සිද්ධ වෙනවා. හෝල් බෲක් ලංකාවට එනකොට ළමයි ඇඟ හිරිවැටලා යනවා හෝල් බෲක්ගේ. ඇයි මේ තුනම කවුද අරන් ඉන්නේ? ආණ්ඩුකාරවරයා. නීති හදන්නේ ආණ්ඩුකාරවරයා. නීති ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුකාරවරයා. කඩ වුණාම දඬුවම් දෙන්නේ ආණ්ඩුකාරවරයා. ළමයි නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ. නීති හදනවා තමන්ට ඕන නීති හදනවා. ඕන විදිහට නීති ක්‍රියාත්මක කරනවා. ඒවට දඬුවමුත් දෙනවා. ළමයි එතකොට ඒක හරියනවද? මට කියන්න හරියනවද? හරියනවද? නෑ. ආණ්ඩුකාරවරයා අපි කියනවා අසීමිත බලයක් බුද්ධි විඳයි කියන. අසීමිත බලයක්. ඕන තරම් නීති හදනවා, ඕන තරම් නීති ක්‍රියාත්මක කරනවා. ඒ නීති කඩ වුණාම දඩුවම් දෙන්න. අසීමිත බලයක් බුද්ධි විඳි. හෝල් බෲක් කිව්වා හෝල් බෲක් කියන්නේ කොහොමද ලිබරල් එක්කෙනෙක්. අපි කිව්වා ලිබරල් කියන්නේ පුද්ගල නිදහස ගැන. අපි කතා කරා ඉතින් ලිබරල් කියලා කියන්නේ පුද්ගල නිදහස. හෝල් බෲක් කිව්වේ පුද්ගලයාට තමන්ගේ ජීවිකාව යන්න පාලනය කරන අය පසකට වෙලා බලන් ඉන්න. තමයි හෝල් බෲක්ගේ ලිබරල් අදහස. අපි කියනවා නිර්බාධවාදී අදහසක් තියෙනවා. අනේ හෝල් බෲක් මොකද්ද මේ ආණ්ඩුකාරට අසීමිත බලයක්. එතකොට කොහොමද රටේ ආදායම වැඩි කරන තත්ත්වයක් හදන්නේ? ආණ්ඩුකාරවරයා මේ අසීමිත බලයක් මුක්ති විඳිද්දී කොහොමද රටේ ආදායම තත්ත්වය වැඩි කරන්නේ? ඒ ආණ්ඩුකාරට ඕන දේවල් කරාට පස්සේ කොහොමද රටේ ආර්ථික තත්ත්වයක් හදන්නේ? ඒ නිසා ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කරන්න ඕනේ කියලා පෝල් බෲක් කිව්වා. ඕකමයි ආණ්ඩුකාරවරයා තරහ වෙන්නේ. ආණ්ඩුකාරය දැනගත්ත පෝල් බෲක් කපු ගමන් මේගොල්ලෝගේ බලය අඩු කරනවා. එතකොට තරහ වුණා. ඉතින් ආණ්ඩුකාරවරයාගේ බලය අඩු කරන්න ඕනේ කියලා පෝල් බෲක් කියලා කවුල් බෲක් කියලා මේ ආණ්ඩුකාරවරයා මේ නොයිසි. ඇයි කතා කරන්නේ? බලතල වැඩි. ව්‍යවස්ථාදායක බල විධායක අධිකරණ තුනම හොයාගත්තේ. ඔබන් අතින්. අපි මේක සංවර්ණය කරනවා. අපි මේක පාලනය කරනවා. කොහොමද කරන්නේ? අපි ගේනවා අධිකරණය ගැන මම වෙනම කතා කරනවා. EH කැමරන්ගේ අපි මේකට අදාළම නැහැ. නමුත් මම හෝල් බෲක් මෙතනින් ආණ්ඩුකාරවරයාගේ බලය සීමා කරන්න ව්‍යවස්ථාදායක සභාවක් සහ විධායක සභාවක් පිළිගන්නවා. මම ගන්නවා විධායක ව්‍යවස්ථාදායක සභාව. විධායක සභාව පොඩක් පැත්තකින් තියනවා. ව්‍යවස්ථාදායක සභාව ගැන පොඩ්ඩක් ගන්න. මොකද්ද මේ ව්‍යවස්ථාදායක සභාව? මේ වෙනකොට ටියුට් හැමෝගේ මතේ තියෙන්න ඕනේ.
ඒකත් මතක් වෙච්ච එක මොකද යන්නේ? ටියුට් එක නැති කාටේද? ටියුට් එක හැම මොහොතේ තියෙනවද? දීමස ටියුට් එක ගත්තද? ඔව් සර්. හරි ටියුට් එක තියෙනව නෑ මොහොතේ. හරි. විවස්ථාදායක සභාවක් සහ විධායක සභාවක් පිහිටුවිය. ඒකෙන් මම ගන්නවා විවස්ථාදායක සභාව. ආණ්ඩුකාරවරයා මේන්න අපි වාට විවස්ථාදායක සභාවක් පිහිටුවා. ළමයි මතක තියාගන්න. ලංකාවේ දේශපාලනය වෙනස් කරේ කෝල්බ්‍රූ මෙන්න මේ විවස්ථාදායක සභාව පිහිටුවීම කරා. මෙච්චර කාලයක් රාජාණ්ඩු ඉතිහාසයේ ඉඳලා රජවරුන්ගේ ඉතිහාසයේ ඉඳලා නීති හැදුවේ රජු සහ රාජ්‍ය සභාව රජු සහ රජුගේ ඇමති මණ්ඩලය රජු පුරෝහිත ඇමති මණ්ඩලය එකතු වෙලා තමයි නීති හැදුවේ. රජු නැති වුණාට පස්සේ ආණ්ඩුකාරවරයෙක් ගෙනල්ලා දැම්මා ඉංග්‍රීසි. ඒ ආණ්ඩුකාරවරයා තමයි තනියම නීති හැදුවේ. මේක ඇවිල්ලා ඒකාධිපති පාලන ක්‍රමවේදයක්. මේක රාජාණ්ඩු ක්‍රමවේදයක්. ඒ වෙනුවට නියෝජිතයෝ ටිකක් එකතු වෙලා රටේ පාලන නීති හදන රට පාලනය කරන්න ඕන නීති හදන්න විවස්ථාදායක සභාවක් පත් කර ගැනීම වර්තමානයේ අද තියෙන 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ මූලාරම්භයේ බවවත් මතක තියාගන්න. ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමේ ලංකාවද පාර්ලිමේන්තු ක්‍රමයක් තියෙනවනේ. ඒ පාර්ලිමේන්තු ක්‍රමේ පැලේ හින්දුවේ කවුද? චුට්ටිම චූටි පැල කරේ කෝල්බ්‍රූක් කියලා මතක තියාගන්න. ඔබට ලේසි මතක තියාගන්න. මෙන්න මේ චූටි පැලය අද මහා වෘක්ෂයක් වෙලා පාර්ලිමේන්තු කියලා ඉන්නේ හරක් ඒ වෙනම කතාවක්. ඉන්නේ හරක් ඒ වෙනම කතාවක්. නමුත් මහා වෘක්ෂයක් වෙලා තියෙනවා. ඒ වෘක්ෂයේ පැල කරේ කවුද? 1833 දී කෝල්බ්‍රූක් බව මතක තියාගන්න. පොඩි සමාජිකයෝ 15 දෙනෙක් කියන විවස්ථාදායක සභාවක් ගෙනාවා. අද 225ක් වර්ධනය වෙනවා. අලුත් ක්‍රමවේද ඇවිල්ලා. හැබැයි මේකේ මූලාරම්භය පළවෙනි අඩිය තිබ්බේ මෙන්න මෙහෙම කියලා පළවෙනි අඩිය තිබ්බේ කෝල්බ්‍රූක් තමයි පළවෙනි අඩිය තිබ්බේ. කෝල්බ්‍රූක් ගෙනාපු විවස්ථාදායක සභාව මෙන්න මේ වගේ. කොහොමද? සමාජිකයෝ 15යි. හැබැයි ඡන්දයක් කියලා එකක් තිබුණේ නෑ ළමයි කෝල්බ්‍රූක් එකේ. මේ 15 දෙනාම පත් කරන්නේ ආණ්ඩුකාරවරයා. මම මේක දුරලතා පස්සේ කියන්නම්. 15 දෙනාම පත් කරන්නේ ආණ්ඩුකාරවරයාගේ නාමකරණය. මැතිවරණ නෑ තාම. යා හිමීට පස්සේ එන්නේ. 15 දෙනාම පත් කරන්නේ නියෝජිත 15 දෙනාම පත් කරන්නේ ආණ්ඩුකාරවරයා. මේකේ කොටස් දෙකක් හිටියා. එකක් නිලරත්. නිලරත් කියන්නේ නිල බලයෙන්ම පත් රාජ්‍ය සේවයේ ප්‍රධාන නිලධාරී ආණ්ඩුකාරවරයාත් එක්ක රාජ්‍ය ලේකම් මුදල් ලේකම් නීති ලේකම් ඒ වගේම විවිධ ප්‍රධාන අංශ නිලධාරීන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ රාජ්‍ය නිලධාරී ඒ ප්‍රධාන අය උසස් රාජ්‍ය නිලධාරීන් තමයි නිලරත්නාවය කියලා කියන්නේ. ඒගොල්ලෝ නිල බලයෙන්ම පත් වුනේ. ඒගොල්ලෝ නිල බලය නිසා ඒගොල්ලෝ මෙතනට පත් වුණා නවදෙනේ. අපේ ඇයට කියනවා රාජ්‍ය සේවයේ ප්‍රධාන නිලධාරීන් කියලා. නිලරත්නාවය කියන්නේ ඒක. නිල නොලත් කියලා කියනවායි රාජ්‍ය සේවයේ ප්‍රධානීත් නෙමෙයි. හැබැයි රටේ කැපී පෙනෙන පුද්ගල. ටීවී පාන බොක්කේ වගේ. ආනන්ද කුමාරස්වාමී කීටිය කට්ටිය. ආනන්ද කුමාරස්වාමී හිටියා. ජෝර්ජ් වෝල් හිටියා. ටීවී පාන බොක්කේ හිටියා. ඒගොල්ලෝ නම් මොකටද වැඩක් නැහැ. නමුත් ඉතින් ඉගෙන ගන්න ඒ වගේ රටේ වැදගත්යි. රාජ්‍ය නිලධාරීන් නෙමෙයි. හැබැයි රටේ සුප්‍රසිද්ධ චරිත. එහෙම ඉන්නවනේ. රාජ්‍ය නිලධාරියෙක් නෙමෙයි. හැබැයි තමන්ගේ මහන්සියෙන් ව්‍යාපාරයක් කරන රටේ ප්‍රසිද්ධ චරිත ඉන්නේ. රටේ ප්‍රසිද්ධ චරිත. ඒ වගේ නළු නිලියෝ නෙමෙයි මම කියන්නේ. දෙවෙනි නිමේ 90ස් ගැන නෙමෙයි මම කියන්නේ. ඒක වෙනම කතාවක්. එහෙමයි නෙමෙයි රටේ ඉන්න ළමයි ධම්මික පෙරේරාගේ යන්නේ වගේ ඒ වගේ චරිත ව්‍යාපාර කරලා ප්‍රසිද්ධ වෙච්ච චරිත අපි කියනවා එවැනි අය නිරවලත් 6 දෙනෙක් ඉන්නවා. ඒකෙන් නිරවලත් 6 දෙනා ගන්න යුරෝපීයන් 3යි යුරෝපීය 3 දෙනයි සිංහල එක්කනයි. ඔව් සිංහල එක්කෙනයි ඊගාවට දෙමළ එක්කෙනයි මේවා කඩපාඩම් තියෙන්න ඕනේ. බර්ගර් එක්කෙනයි මම නෑ ලවන්න තව පාඩම් ගන්න ඔෆිස් පාඩම් කරගන්න විදියක් නෑනේ. හැබැයි ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ. යුරෝපීය 3යි සිංහල 1යි ද්‍රවිඩ 1යි බර්ගර් 1යි. ඔය කියන්නේ
සාමාන්‍ය 15යි. ඔව් 15 දෙනාම ආණ්ඩුකාරවරයාට නම් කරේ. නිලලත් 9යි, නිල්නුලත් 6යි, යුරෝපීය 3යි, සිංහල 1යි, දෙමළ 1යි, බර්ග 1යි. ළමයි මේක හොඳයි. මේක ලංකාවේ දේශපාලනය වෙනස් කරන්න ගෙනාපු ඉතාල වැදගත් සභාවක්. හැබැයි මේ සභාව ක්‍රියාත්මක වෙද්දී දුර්වලතා තිබුණා. මට කියන්න මේ සභාවේ ඔබට පේන දුර්වලතා මොනවද? ඔබ මේ පාඩමේ හොඳට ඔළුවෙන් ඉන්නවනම් මට කියන්න මේ සභාවේ ඔබට පේන දුර්වලතා. මේ ව්‍යවස්ථාදායක සභාවේ ආණ්ඩුකාරගේ බලය සීමා කරන්න ගෙන. මේ ගෙනාවේ ඇයි ව්‍යවස්ථාදායක සභාවක් ගෙනාවේ? මම කෑ ගස්සන්න එපා. ව්‍යවස්ථාදායක සභාවක් ගෙනාවේ ඇයි? ඇයි ගෙනාවේ? ඇයි ළමයි ව්‍යවස්ථාදායක සභාවක් ගෙනාවේ? සායුරි ඇයි ව්‍යවස්ථාදායක සභාවක් ගෙනාවේ? දැන් මොන මතක නැහැ. ඇයි ළමයි ව්‍යවස්ථාදායක සභාවක් ගෙනාවේ මට කියන්නකෝ. ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු අන්න හරි. ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කරන්න. ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කරන්න නම් ගෙනාවේ. ඔබට මේකේ පේන විදිහට මට කියන දුර්වලතාවය මොකද්ද කියන්නේ? ඔබට පේන දුර්වලතාව කියන්නේ? අර කියන්නේ අසිනි කියන්නේ මේකේ දුර්වලතාවය. අසායුරු නිසංග කියන්නේ අයිකොන්කම් කියන්නේ නිලත් සංඛ්‍යාව වැඩි වීම ආණ්ඩුකාරවරයාට පක්ෂපාතී ආණ්ඩුකාරයා පත් කරන නිලත් කණ්ඩායම වැඩි හින්දා එතකොට මහජනතාවගෙන් පත් වෙන කට්ටියට නෑ මම ඔන්න බරගත්තා. ආණ්ඩුකාරයා තමයි සියල්ල පත් කරන්නේ. තාම මහජනතාව පත් කිරින්නේ නෑ. ඔයා කියපු කාරේ නිලත් කණ්ඩායම ආණ්ඩුකාර වැඩිපුර හිතනවා. මොකද රාජ්‍ය සේවකයෝ. එතන ඉන්නේ ස්වාධීන මිනිස්සු ටික. හැබැයි මේ සියලු 15 දෙනාම පත් කරන්නේ ආණ්ඩුකාරයා. තාම ජනතා ඡන්දයක් නැහැ. වටල ගන්න එපා. නිලනුලත් අය 6 දෙනා ස්වාධීන වුණාට පත් කරගත්තේ ආණ්ඩුකාරවරයා. හරි. කපටල ගන්න එපා. ඡන්ද නැහැ තාම. ඡන්ද තාම ආවේ නැහැ. එයා කෝට්ටුගේ පළවෙනි අවස්ථාව. ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයෝ 15යි. නිලත් 9යි. නිලනුලත් 6යි. නිලත් කියන්නේ රාජ්‍ය බලයෙන් රාජ්‍ය නිලධාරීන් 6 දෙනෙක්. නිල බලයෙන්ම පත් වෙච්ච අය. ඒවා ආණ්ඩුකාරවරයා රටේ ඉහළ රාජ්‍ය නිලධාරීන් 9 දෙනෙක් පත් කරගත්තා. ඒ වගේම ආණ්ඩුකාර රටේ ස්වාධීනව ඉන්න පාඩුවේ ඉන්න හොඳ ප්‍රසිද්ධ 6 දෙනෙක් ගෙනල්ලා මේක දාගත්තා. ව්‍යාපාරිකයෝ, දේශකයෝ වගේ ප්‍රධාන 6 දෙනෙක්. නායකයෝ, උගත් බුද්ධිමත් නායකයෝ 6 දෙනෙක් මෙතන දාගත්තා. ඔව් එකක් කිව්වොත් සායුනිසංග මේකේ දුර්වලතාවය මෙලලත් පාර්ශවය වැඩි 9යි. එතන 6යි 3ක් අඩුයි. අනික මේ නිලත් පාර්ශවයේ කොහොමත් ආණ්ඩුකාරවරයාට හිතවත්. ඒ නිසා ආණ්ඩුකාරවරයාට බහුතරය වැඩි ඉන්නවා. මේක ඇතුලේ ආණ්ඩුකාරවරයාට බහුතරය වැඩි. අනිත් එක නිලනුලත් 6 දෙනයි. ළමයි ඒ අයපත් කරන්නේ ආණ්ඩුකාරවරයානේ. එතකොට මේ ආණ්ඩුකාරවරයාගේ නීති සම්පාදනය කිරීමේ බලයට ආණ්ඩුකාරවරයා නීති හදන එකට බලපෑමක් මේකේ පේනවද ඔයගොල්ලන්ට? බලපෑමක් පේනවද? ළමයි ඔන්න මම ආණ්ඩුකාරවරයෙක් හිතන්නකෝ. හරි මෙතන ඉන්නවනේ පිටර 13යි නේ. කමන්නේ අපි තව දෙනෙක් දාගමු මෙතන. ඔමිනු දාගමු. තව කෙනෙක් දාගමු. හරිද? දාගෙන ඉවර වෙලා අපි හිතමුකෝ මම මේකෙන් 9 දෙනෙක් ගන්නවා. පළවෙනිට 9 දෙනා ගන්නවා නිලලත් පිරිස. අනිත් 6 දෙනා ගන්නවා නිලලත් පිරිසට. ළමයි ඔයගොල්ලෝ කවුරුත් මට විරුද්ධ වෙනවද? ඇයි මම පත් කරගන්නේ මට ඕන අයනේ. මම ආණ්ඩුකාරවරයා නම් මම පත් කරගන්නද මට විරුද්ධ කෙනෙක් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක සභාවට. නෑ අපි පත් කරගන්නේ නෑනේ මම. ඇයි මං එහෙම පත් කරගන්නේ? එතකොට හිතන්න බැයිද මේ ආණ්ඩුකාරවරයා නම් ආණ්ඩුකාරවරයා එහෙම නම් කරා නම් පත් කරගන්නේ හිතවත් අය මිසක් අහිතවත් අය නෙමෙයි. හිතවත් අය පත් කරගත්තට පස්සේ හිතවත් අය හිතවත්කම මිසක් විරුද්ධ වීමක් නැහැ. ඒ නිසා ආණ්ඩුකාරවරයාගේ නීති හදන බලයට අංශු මාත්‍රයකින්වත් බලපෑමක් උනේ නැහැ. කෝල්බ්‍රූක්ගේ මේ ව්‍යවස්ථාදායක සභාව තේරුමක් නැති වුණා. කෝල්බ්‍රූක් ආවා ආණ්ඩුකාරය මෙන්න ඔයාගේ ව්‍යවස්ථාදායක බලය වැඩි අපි සංවර්ධනය කරන සභාවක් ගේ. හරි ගේන්න.
මොකද කියන සභාව සමාජිකයෝ 15යි නිලලත් තව දෙනෙක් නිලලත් 6 දෙනෙක් ඉන්නවා. පත් කරන්න ඕනේ ඔය. මම පත් කරන්න. ආණ්ඩුකාරය හැමීට යනවා. ගිහිලා කල්පනා කරලා මට හිතවත් අය. මම මේ අය පත් කරනවා. නිලලත් තව දෙනා ඉන්නේ. මං ඔන්න ඔයගොල්ලෝ පත් වීම දෙන්නේ මට බලපෑම් කරන්න බෑ. වෙන ගන්නවා පත් වීම. ගිහිලා නිලලත් තව දෙනා පත් වීම. නිලලත් 6 දෙනෙක් ඉන්නවා. සිංහලෙක් කියලා එන්න. ගන්න. එන්න ද්‍රවිඩෙක් කියලා ආනන්ද කුමාරස්වාමී. එයා තමයි ද්‍රවිඩෙක් කියලා. එන්න ගන්න. යුරෝපේ තුන්දෙනාට දුන්නා. ඕගොල්ලෝ මමයි පත් වීම දුන්නේ. මට විරුද්ධ වෙන්න එපා. කිව්වම විරුද්ධ වෙන්නේ නෑනේ. විරුද්ධ වෙන්නේ නෑනේ. එතකොට ආණ්ඩුකාරයාට පක්ෂ කට්ටියක් නෙමේක ඉන්නේ. පක්ෂපාතී කට්ටියක් නේ ඉන්නේ. ඒ නිසා මේක ඇවිල්ලා පුස්සා බොරු වැඩක් බවට පත් වුණා. බොරු වැඩක් බවට පත් වුණා ආණ්ඩුකාරවරයාගේ කිසිදු නීති හැදීමේ බලයකට මේ ව්‍යවස්ථාදායක සභාව බලපෑම් කරේ නැහැ. අනිත් එක මේ ව්‍යවස්ථාදායක සභාවට තියෙන බලය මොකක්ද? ආණ්ඩුකාරයට තියෙන නීති හැදීමේ බලය. මේගොල්ලන්ට තිබුණු බලය මොකක්ද කියන්නේ? මේගොල්ලන්ට තිබුණු බලය තමයි නීති හැදීම නෙමෙයි. දැන් අද වර්තමාන පාර්ලිමේන්තුවේ නීති හදන්න කිසිදු අයිතියක් නැහැ. එයාලා තමයි නීති හදන්නේ. හැබැයි මේ ව්‍යවස්ථාදායක සභාවට තියෙන බලය තමයි නීති හදන්න නෙමෙයි ආණ්ඩුකාරයා නීති හදද්දී උපදෙස් දෙන එක. උපදෙස් දෙන්න විතරයි. ඕගොල්ලෝ කියන උපදෙස් දෙන්න විතරයි පුළුවන්. ළමයි උපදෙස් දෙන්න විතර නම් පුළුවන්. වැඩක් තියෙනවා දැන් මම පණ කඩාගෙන කියනවා පාඩම් කරන්න ළමයි කියලා. ඔන්ලයින් එකේ ඇතුලේ මට දෙන්න පුළුවන් උපදෙස් දෙන එක විතරයි. පන්ති කියන මොකක් කරේ ඉතින් වේලක් කරගෙන ගෙදරට කියලා නැත්තම් කාණ්ඩ දෙයක් ගහලා එළියට ඇදලා දාලා මොනවා හරි දෙයක් කරන්න තිබුණා. දැන් එහෙම කරන්න දෙයක් නැහැ. මට දැන් පුළුවන් උපදෙස් දෙන එක විතරයි. ඒ උපදෙස් ඔබ පිළිගන්න බැඳිලා නැත. මේ කණෙන් අහලා මේ කණෙන් එළියට දාලා මේ පන්ති වරුණාම කන පැලෙන්න බුදිය ගන්න ඔබට පුළුවන්ද? පුළුවන්. මොකද මම දන්නේ නැහැ. නේද? පන්තියත් පහමාරකම් තියවා මම බුදිය ගන්නවා කියලා කන පැලෙන්න බුදිය ගන්න පුළුවන්. එහෙනම් ඔබ උපදෙස් ගන්න බැඳිලා නැහැ. බැඳිලා නැහැ ළමයි. ආණ්ඩුකාරවරයාට උපදෙස් දෙනවා. ආණ්ඩුකාර නීතියක් හදන්න. ආණ්ඩුකාර මේන මේකට මේ උපදෙස් ගන්න. ඔය යන්න කියලා මොකද එයාට අපන්ට ඕන වැඩ කරනවා. ඒ නිසා උපදෙස් දෙන්න විතරයි. ඒ උපදෙස් පිළිගන්න ආණ්ඩුකාරවරයා බැඳිලා නැහැ. බැඳිලා නැති නිසා ආණ්ඩුකාරගේ බලය සංවර්ධනය වෙන්නේ නැහැ. නීති හැදීමේ බලය සංවර්ධනය කරන්න ගෙනාවට කෝල්බෘක්ගේ ව්‍යවස්ථාදායක සභාවේ නීති හදන බලය සංවර්ධනය වුණේ නැහැ. අපි කියනවා මේක පුස්සක්. මේක පුස්සක් බවට පත් වුණා. ඒකට හේතුව තමයි කෝල්බෘක් ගෙනාවත් බලය සංවර්ධනය කරන්න ඒ තරම් හැකියාවක් නැහැ. එකක් ආණ්ඩුකාරවරයා 15 නම් කරද්දී කොහොමද මේ 15 දෙනා ආණ්ඩුකාරයට විරුද්ධ වෙන්නේ? අනිත් එක බලය නීති හදනකොට උපදෙස් දීමේ බලය විතරයි. උපදෙස් දෙන බලය වැඩක් නැති බලයක්. උපදෙස් දෙන්න කාට වුණත් පුළුවන්. හැබැයි ඒව පිළිගන්න එක ආණ්ඩුකාරවරයාගේ වගකීමක්. නෙවෙයි ආණ්ඩුකාරයා පිළිගන්නේ නැහැ. වැඩක් නැහැ. මම පිළිගන්නේ නැහැ. ඔය තමස් දෙන උපදෙස් තෝරන තරම් කියලා මොකද වෙන්නේ? පාඩුවේ ඉන්නවා. මේ කණෙන් අහලා ආණ්ඩුකාරවරයා මේ කණෙන් ඒක පිට කරා මිසක් උපදේශ පිළිගන්න බැඳිලා හිටියේ නැහැ. අනිත් දුර්වලතාවය. මට කියන්නේ එල්ලත් නම දෙනා පැත්තට දාන්න. ඒගොල්ලෝ කොහොමද පක්ෂපාතීයයිනේ. නිනනවත් 6 දෙනා. මේගොල්ලෝ ස්වාධීන. ටිකක් හරි යම් ප්‍රමාණයකට හරි ස්වාධී කොච්චර කිව්වත් මේගොල්ලෝ ස්වාධීන වුණා. දැන් යුරෝපීයෝ තමයි මේ යුරෝපීය තුන්දෙනා තමයි ලංකාවේ උද්ඝෝෂණ ව්‍යාපාරේ පටන් ගන්නේ. ආණ්ඩුවට විරුද්ධව. මේගොල්ලෝ යම් ස්වාධීන මට්ටමක් තිබුණා. මොකද මේගොල්ලෝ නාමකරණයටපත් උනත් යම් කිසි ස්වාධීන මට්ටමක් මේගොල්ලෝගේ තිබුණා. යම් කිසි ස්වාධීන මට්ටමක් තිබුණා. එතකොට මට කියන්න හොඳට අමං කියන අහගෙන ඉන්න. මේ මෙතන මේ නිලුණත් අයින දුර්වලතාවය මොකක්ද? මේ පත් කිරීම නිලුණත් අය පත් කර ගැනීම දුර්වලතාවය. මොන නියෝජනයෙන්ද මේගොල්ලෝ පත් කරන්නේ? නාමකරණයෙන් අබව ඇතද? නාමකරණයෙන් කියලා කියන්නේ එපා. ඔයගොල්ලන්ට පේන්නේ මොන නියෝජනයෙන් පත් කරන් තියනවා කියලා. සිංහල එකයි කියන්නේ මේ මොන වර්ගද මේ? මොන වර්ගද? යුරෝපීය සිංහල දෙමළ බර්ග කියන්නේ මොන වර්ගද මේ? මොන වර්ගද? ජනවර්ග. අන්න හරි ජනවර්ග. එතකොට මේ පත් කිරීම ජනවාර්ගික පත් කිරීම. ඒ ඉඳ සිංහල එකේ ආවට පස්සේ බැලුවේ සිංහල අයිඩියා විතරයි. හයි ෆ්‍රෙන්ඩ්ස්. දෙමළ කෙනා දෙමළ අයිඩියා විතරයි. බර්ග කෙනා බර්ග අයිඩියා විතරයි. අද එහෙම නෑනේ පාර්ලිමේන්තුවේ. අද පාර්ලිමේන්තුව පත් කරන්නේ මොන වර්ගයේ මතද? මොන පදනමෙන්ද පත් කරගන්නේ?
අද පත් කරන පදනම මොකද්ද? අද පාර්ලිමේන්තුවට සමාජිකයෝ තෝරගන්න පදනම මොකක්ද? දිමාෂා ඔබ පාර්ලිමේන්තුවට නියෝජිත පත් කරන පදනම මොකක්ද? අර ජනාධිපති තෝරගන්න වගේ සිංහල බෞද්ධ පත් කර ගන්නවද? සමහර ඉන්නෝනේ ඒකත් ඉන්නවා. මේ පදනම තිබ්බත් සිංහලෙන් තමයි දෙන්නේ. එහෙම ජාතිවාදී පදනමෙන් ඉන්නවා සමහර අය. මම දිමාෂා කියන්නේ මම කියන්නේ. ඒ පා මම කියන්නේ අනිත් අය හැමෝටම මම කිව්වේ. ඔයගොල්ලෝ ඡන්ද දීලා නැහැ නේ තාම. අනිත් අය ඔක්කොම මම මේ පොදුවේ කිව්වේ. හරි. එතකොට අද පත් කරන්නේ මොන පදනමින්ද? ඡන්ද දෙන්නේ මොන පදනමින්ද? දැන් තේරෙන්නේ නැද ළමයි අද ඡන්ද දෙන එක වජ්ජන. සයිරි අද ඡන්ද දෙන්නේ මොන පදනමින්ද අපි? කවුද? ලක්ෂි. පදනමින්ද? පක්ෂ කියලා කියන්නේ පක්ෂ වලට තමයි ඡන්ද දෙන එක වෙනම කතාවක්. මොන පදනම ලක්ෂි ඇවිල්ලා අපි කොළඹ. ලක්ෂි රත්නපුරේ ලක්ෂි ඇවිල්ලා අපේ කොළඹ ආයෙත් ඡන්ද දෙනවද? පාර්ලිමේන්තුවේ දෙන්න පුළුවන්ද? බෑ. එයා දෙන රත්නපුර දිස්ත්‍රික්කය. අන්න දැන් තියෙන දිස්ත්‍රික් පදනම. දිස්ත්‍රික්කෙන් තමපත් කරගන්න. ඒක හොඳයි. ඇයි ඒක හොඳයි කියන්නේ? එතකොට එන නියෝජිතය බලන්නේ තමන්ගේ දිස්ත්‍රික්කේ දිහා. රත්නපුර දිස්ත්‍රික්කේ දෙමළද සිංහලද කර්ණාටකද ගුජරාටද මරාඨද මොන ජාති හිටියත් සමස්ත වශයෙන් දිස්ත්‍රික්කේ දිහාම තමයි බලන්නේ. සමස්ත දිස්ත්‍රික්කේ දිහාම තමයි බලන්නේ. සමස්ත දිස්ත්‍රික්කේ දිහාම බලනවා. හරි. පරණ දැන් ලොකුනේ රෙකෝඩින් දින ඔන්ලයින් කිල්ල ගන්න පුළුවන්. රෙකෝඩින් එක කිල්ල ගන්න පුළුවන්. හරි. දිස්ත්‍රික්කේ දිහා තමයි බලන්නේ. සමස්ත දිස්ත්‍රික්කේ දිහා. දැන් වර්තමාන. කොළඹ දිස්ත්‍රික්කයද අපි කොළඹ දිස්ත්‍රික්කේ නෝ මුජිබුර් රහ්මාන්. වර්තමානයේ අපි උදාහරණයක් මුජිබුර් රහ්මාන් කියලා කෙනෙක් ඉන්නේ. එයා මුස්ලිම්. හැබැයි එයා කොළඹ දිස්ත්‍රික්කේ පත් වෙච්ච ඉන්නේ. එයා කොළඹ දිස්ත්‍රික්කේ දිහා බලයි සිංහලයි දෙමළයි මුස්ලිම් බර්ගමයිද. අපි සිංහල කෙනෙක් පත් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කේ විමල් වීරවංශ. කාලකන්ණික් වගේ ජාතිවාදී ඇවිල්ුවට එයාගේ යුතුයකම තමයි මොකද්ද? කොළඹ දිස්ත්‍රික්කේ දිහාම බලන එක. එයා ආවේ කොළඹ දිස්ත්‍රික්කේ ඡන්දන. දිස්ත්‍රික් පදනමක් තියෙනවා. හැබැයි මේ අය ආවේ වාර්ගික පදනමෙන්. වාර්ගික පදනමෙන්. ඉතින් සිංහල කෙනා සිංහලයි දිහා විතරයි. දෙමළ කෙනා දෙමළයි දිහා විතරයි. බර්ගර් කෙනා බර්ගරයි දිහා විතරයි. විනාඩි කට්ටුවෙක් මොනලෝ. ඒ නිසා මොකද වුනේ? මේක ඇවිල්ලා වාර්ගික පදනමක් තිබුණා. මේකින් වෙන්නේ ජාතීන් ભેද කිරීම. මේ වාර්ගික නියෝජනය මේ ව්‍යවස්ථාදායක සභාවේ දුර්වල කාරණාවක්. සමහර විට මේක කරේ ජාතීන් ભેද කරලා පවත්තන්න. ඉංග්‍රීසියෙන් තවදුරටත් මේකට අල්ලගෙන ඉන්න ජන වර්ග ටික ભેද කරලා තියාගන්න තමයි මේ දේ මේ විදිහට කරේ. ජන වර්ගයේ නියෝජනය කරන. අනිත් ඒ තමයි ආණ්ඩුකාරවරයාට බලපෑම් කරන්න ගෙනාවට මේකින් වෙච්ච බලපෑමක් නැහැ. 15 දෙනාම පත් කරන්නේ ආණ්ඩුකාරවරයා නම් 15 දෙනාම පත් කරන්නේ ආණ්ඩුකාරවරයා නම් ඔබට කියන්න ආණ්ඩුකාරවරයාට කවුරුත් විරුද්ධ වෙනවද? විරුද්ධ වෙන්නේ නැහැ.